නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කම්මක්ඛයෝ දුක්ඛක්ඛයා තීති. මෙම ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ පින්නතුන් ප්‍රදාන ධර්ම ශ්‍රවණාභිලාෂී සදහැබර පින්නතුනි. අනුග්‍රහක බවතුන් අපට ලබා දී තිබෙන මාතෘකාවයි මේ. කර්මක්ෂය කරන මාර්ගයේ වරහන් ඇතුළේ නිවන් මාර්ගයේ අප ගමන් කරන බව තමාට පැහැදිලිව දැනගත හැකි ප්‍රත්‍යක්ෂ කරගත හැකි ක්‍රම මොනවාද? සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් යන මාර්ගඵල ලබන විට ආශ්‍රව ප්‍රහීන වන්නේ කෙසේද? මේක තමයි මාතෘකාව. ඊට අනුව තමයි මම පුංචි මාතෘකා පාඩයක් මේ සඳහා ගනු ලැබුවේ. බලන්න මෙන්න මේ දහම් පාඩය. සංයුත්ත නිකාය ඒකක නිපාතේ පවතිනවා. මම කීප වතාවක් කියලා තිබෙනවා. අට්ඨාන මේතම් භික්ඛවේ යං දිට්ඨි සම්පන්න පුද්ගලෝ කිංච සංකාරං නිච්චතෝපගච්ඡේය නේතං ඨානං විජ්ජති. මේ දිට්ඨි සම්පන්න පුද්ගලෝ කියන එකේ තේරුම මාර්ගයටපත් වූ පුද්ගලයාට වෙන්න බෑ විදිහක් නැහැ කරන්නේ නැහැ. අට්ඨාන මේතං අවස්ථාවක් නැහැ. කුමක්ද? කිසියම් සංඛාරයක් නිත්‍ය කොට ගැනීම කරන්නේ නැහැ. කරන්න බෑ. ඒක තමයි දිට්ඨි සම්පන්න විශේෂත්වය. එහෙනම් මේක ඇතුළත තියෙන රහස තමයි මේ ආර්ය පුද්ගලයා ආර්ය කියන එකේ තේරුම පාසල් අධ්‍යාපනයෙන් දැනගත්තා වූ අනිත්‍ය පිළිගැනීම හෝ බාහිර වස්තුන්ගේ අනිත්‍ය පිළිගැනීම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි සංඛාරයන්ගේ අනිත්‍ය දැකීමම තමයි ඊට පස්සේ මාර්ගයේ ආරම්භක ක්‍රියාවලිය බවට පත් වෙලා ඉන් එහාට මාර්ගය ගන්නකොට ඵල ඇති වෙන්නේ. මා මේ ගත්ත පදේ කුමක්ද පවතින්නේ? කර්මක්ෂය කිරීමෙන් දුක් ඉවර වේ. කම්මක්ඛයෝ දුක්ඛක්ඛයා. එහෙනම් ඒකේ අනිත් පැත්තට අපි පදයක් හදලා ගනිමු. කර්ම රැස් කිරීමෙන් දුක් හටගනී. මේ කර්ම පදය පහළ සමාජයේ පවතින්නේ පව් වලට දුක් විපාක කියන අර්ථයෙන්. තව ටිකක් එහාට එනකොට පව් පාප කර්ම පුණ්‍ය කර්ම කියන කාරණාවේදී සැප විපාක දුක් විපාක කියන අර්ථයෙන් පවතිනවා. තවත් එහාට යනකොට කර්ම තුනක් සංසාරයේ ඇවිද්දවන කර්ම ගොඩට තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා තිබෙනවා. කන්නම් කන්න විපාකම්, පව්කම් සහ දුක් විපාකය, සුක්ඛං සුක්ඛ විපාකම්, පින්කම් සහ එහෙම නැත්නම් ධාන කර්ම අනුව ලෞකික සැප විපාකය, කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකම්, කලු පව් පින් කලවමේ කරොත් කලවම් විපාක. එතකොට මේ විපාක හම්බ වෙන්නේ කර්ම රැස් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන්. කර්ම රැස් කිරීම හේතුවයි විපාකයේ ඵලයයි. එතකොට මිනිස් වර්ගය ඇති වූ තැන් පටන්ම මේ හේතු ඉතුරු කිරීම තුළ ලබන්නා වූ අනාගත ඵලය ඔස්සේ සසර ගමනක් ඇවිදින් තිබෙනවා යමින් ඉන්නවා. ඒකට කියන්නේ කර්ම මාර්ගය. මිනිසාගේ සොයා ගැනීම දියුණුව අනුව කර්ම මාර්ගයේ මාර්ග තුනක් ඔස්සේ ගොහින් තිබෙනවා. අපි ඒක සඳහන් කරන්නේ අපුඤ්ඤාවිසංකාර, පුඤ්ඤාවිසංකාර, ආනිජ්ජාවිසංකාර කියන වචන තුනෙන්. ඒ අභිපදයෙන් කියන්නේ අර අනාගත ඵලයකට හේතු ඉතුරු වෙනවා අපේ සිතේ කියන එක. අபிසංකරොත්.
ඒ විතර පරිනිවංසන සූත්‍රයේ අවිද්‍යාවගතෝ යම් භික්ඛවේ කියන වචනයෙන් පෙන්නනවා අවිද්‍යාව තුළ තමයි මේ අනාගත ඵලයක් උපදින්න හේතු චිත්තාභ්‍යන්තරගත වෙන්නේ. නමුත් මේකේ අනුගමනීය ප්‍රතිපදාව තුළ කෙනෙකුට භව ගමනේ දුගතියෙන් මිදී සුගතිය හදාගන්න පුළුවන්. තථාගතවරු හමු නොවුනත් අබුද්ධෝත්පාද කාලයේ තමන් අනුගමනීය ක්‍රියාමාර්ගය තුළ තමයි මේ චිත්ත අභ්‍යන්තරය සකස් වෙන්නේ. බාහිර ක්‍රියාකාරකම් යහපත් නම් අවංකවම එනම් චිත්තාභ්‍යන්තරය යහපත්. බාහිර ක්‍රියාකාරකම් යහපත් මොහොන පෙන්වත් චිත්තාභ්‍යන්තරයේ කපට නම් කෛරාටික නම් වංචනික නම් අභ්‍යන්තරය හොඳ නැහැ. ඇතුළත හොඳ නැහැ කියලා සමහර අය කියන්නේ. ඒ වගේම මේ ක්‍රියාමාර්ග දෙක සමාජයේ පවතින්නේ පව් රැස් කිරීම පින් රැස් කිරීම කියන අර්ථ දෙකෙන්. ඊට එහා ගිය සමාජයේ බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර මේ පව් පින් දෙකටත් එහා ගිය ගමනක් යමින් සැප හොයමින් ආනිජ්ජ කර්ම ධාන කුසල් කියන කර්ම රැස් කරන තැනට මිනිස්සු දියුණු වෙලා හිටියා. ඔවුන්ට ඒකට විපාකය. දැන් මේ අපි විග්‍රහ කරන්නේ කොහොමද? පාප කර්මයට මෙලෝ වශයෙන් දුක් විපාක අපහාස පීඩා නින්දා දඬුවම් පරලෝ වශයෙන් දුගතිගාමිත්වය. පුණ්‍ය කර්මයට මෙලෝ වශයෙන් ප්‍රශංසා සහ සතුට පරලෝ වශයෙන් මිනිසුන් අතර හෝ දෙවියන් අතර කාමාවචර ලෝකවල. මේ ක්ලේශ ධර්මයන් යටපත් කොට ආනිජ්ජ කර්මයේවත් ධානය උපදවා ගත්තොත් ධානයෙන් කාලක්‍රියා කළොත් ඊට අදාළ රූපාවචර අරූපාවචර ධාන. මේ සතර අපායටත් 11 කාම භූමියටත් 20 ආකාර ධානසෝයටත් කියනවා සංසාරය කියලා. සංසාරයේම කර්ම විපාක. පාප කර්මයන් රැස් කිරීමේ, පුණ්‍ය කර්මයන් රැස් කිරීමේ, ධාන කර්මයන් රැස් කිරීමේ විපාක මේක තමයි සංසාර චක්‍රය. බුදුවරයෙක් පහළ වෙනකොට මේ සංසාර චක්‍රේ හොයාන හිටියා මිනිස්සු. ඒ ඔස්සේ යමින් හිටියා. ඒ නිසා ඒ කාටවත් සසරෙන් මිදීම හමු වෙලා තිබුණේ නැහැ. හේතුව ඊළඟ කර්මයේ ලෝකෙට විවෘත කළේ බුදුරජාණන් වහන්සේ. මා හිතනවා ඔය ලංකා ඉතිහාසය තුලත් තථාගතවරු හෙළි කළා වූ ධර්මයේ රැකගෙන ආවා වූ ආර්ය පරපුර හිස්වීම තුළ ඊට පස්සෙ සසුන් රැකීම හෝ පොත්පත් රැකීම මේ සියල්ල පැවරෙන්නේ අනාර්ය පරපුරකට. එවිට අර මාගන්ධි සූත්‍රයේ සඳහන් වෙලා තිබෙනා වූ අනුපුබ්බේන පෘථග්ජනගතෝ හෝති කියන අර්ථයෙන් ක්‍රමක්‍රමයෙන් ආර්යයන් හෙළි කළ අරුත පුහුදුන් අයගේ අතටපත් වෙලා අර ධර්ම මාර්ගයේ යටපත් වී යනවා, කර්ම මාර්ගයේ හොඳ එක ධර්ම මාර්ගයේ බවට පත් කරනවා. ඒක තමයි වර්තමාන බෞද්ධ සමාජයේ පොදු විඥානය. මා උපන් හැදුණු වැඩුණු ඇසුරු කළ විහාරස්ථාන දෙක ඇසුරු කොට මට ලැබුණ ආවාදය තමයි ගියන් වශයෙන් හොඳ දේවල් කරන්න. බොහොම පින් රැස් වෙනවා. ඒක සැප විපාක හම්බ වෙනවා. එතකොට අපාය යන්නේ නැහැ, මිනිසුන් අතර හොද දෙවියන් අතර උපදිනවා. එහෙම ගිහින් අනාගත බුදුරජාණන් වහන්සේ හම්බ වෙලා ත්‍රිලක්ෂණය අවබෝධ කරගෙන නිවන් දකින්න පුළුවන් කියලා මේක තමයි වසර 50ක් 60කට 100කට පෙර තිබුණා වූ පොදු විඥානය. ඒ කියන්නේ පින් රැස් කිරීම තමයි සැබෑ බෞද්ධකම. ඊට එහා දෙයක් නැහැ කියන ආකල්පයේ එදා හිටියා. අදත් බණහපු නැති අය ඉන්නවා. නමුත් පින් රැස් කිරීම වරදක් එහෙම නෙවෙයි. එපා කියනවා එහෙම නෙවෙයි. නමුත් පෘථග්ජන භාවය තුල පව් රැස් කිරීමත් විපාක, සංසාරයේ විපාක, පින් රැස් කිරීමත් සංසාරයේ විපාක, ධාන කුසල රැස් කිරීමත් සංසාරයේ විපාක. සංසාරේ මිදෙන්න බෑ කර්ම විපාක වලට අහු වෙලා අපි. මන්දයත් කර්ම රැස් කරන කර්මයේ තුල ඉන්න පෘථග්ජනින් බවට පත් වෙලා. ඒ කර්මක්ෂය කිරීමේ කර්මයේ විග්‍රහ වීම සමාජයෙන් බැහැර වූ නිසා. ඒ ගැන මට කියන්න තියෙන්නේ මෙහෙමයි. මේ පාසල තුල, දහම් පාසල තුල ස්වාමින් වහන්සේලා සමග ඇසුරු කරමින් ආපු ගමනේදී, එහෙම නැත්නම් මේ ආපු මේ ජීවිත ගමනේදී ත්‍රිපිටකයේ පරිහරණය කරගෙන යනකොට අංගුත්තර නිකායේ සත්තර නිකාතේ පවතිනා වූ කර්ම සූත්‍ර හම්බ වෙලා
කර්ම 4ක් තියෙනවා කියලා ඔය මම කියපු කන්න කර්මයි සුඛ කර්මයි කන සුඛ කර්මයි තුන පෙන්නලා තවත් කර්මයක් තියෙනවා කියලා පෙන්නන තුරු නැත්නම් මාව දකින්න තුරු මට නම් කවුරුත් කියලා දුන්නේ නැහැ කර්මක්ෂය කිරීමේ කර්මය කියලා එකක් ත්‍රිපිටකේ තියෙනවායි කියලා. සමාජයේ කියලා තියෙන නැති මට හමුුනේ නැහැ. මම කියලා දුන්නේ නැහැ කියන්නේ නැහැ. මට හමුුනේ නැහැ. එතකොට ඒකේ අර්ථය මොකද්ද පෙන්වන්නේ? අනේක හොයාගන්න. අත්තිබික්කවේ කම්මං අකන්නං අසුකං අකන්න අසුක්ක විපාකං. ඒ කියන්නේ තව කර්මයක් තියෙනවා කළු කර්ම සහ කරු විපාකත් සුදු කර්ම සහ සුදු විපාකත් කළු සුදු කර්ම සහ කළු විපාකත් ඡය කරන කම්මක්ඛයා සංවත්තති. කර්මක්ෂය කිරීම පිණිස පවතින කර්මය. මම නම් කල්පනා කරන්නේ මානම් තේරුම් අරගෙන තියෙන්නේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වේදෙන්තරව මේ කර්ම කියන න්‍යාය ඔස්සේ ආවොත් සංසාර ගමන කෙලවර කරනවා කියන එකේ තේරුම හිස් බවකටපත් වෙනවා කියන එක නෙවෙයි. එහෙමයි අපේ සමාජයේට සංසාරයේ කෙලවර කිව්වම ජීවිතේ හා පැත්තට හිස් බවකට යනවා මොකුත් නැහැ කියලා අපි හිතන්නේ. සසර තියෙනවා නිවන නැහැ. එහෙමයි අපි හිතන්නේ. ඒ විතරක් නෙමෙයි ජාති ජරා ව්‍යාධි ශෝක මරණ මනුස්ස ශරීරයට තියෙනවා. ඒ ජීවිතෙන් එහා පැත්තට ගියාමයි ඒක නැත්තේ කියලා මරණයෙන් එහා පැත්තේ නිවනක් ගැනයි බොහෝ දෙනා තාමත් හිතන්නේ. මම ඔබට කියන්න කැමතියි ඔබ නිවන ගැන හිතන්න එපා. ඔබ දුක ගැන හිතන්න. ඔබේ ජීවිතේ මානසික දුකක් තියනවද කියලා හිතන්න. ඒක ඔබට පීඩා දෙනවද නැද්ද? ඒකෙන් නිදහස් වෙලා ඔබ ඉන්න කැමතිද? තේරුම් ගන්න ඕන. එතකොට අන්න ඒ දුක නැති කරගන්න කැමති නම් ඒ නැති කරගන්න පාරේ යන්න. එතකොට ඒක පවතින්නේ දුක්ෂය වෙන්නේ මොනවා කිරීමෙන් කියලා පෙන්වන්නේ කර්මශය කිරීමෙන්. නමුත් පෘථග්ජන කියන සමාජයට අපි සීමාවක් දෙනවා කර්ම රැස් කිරීම පෘථග්ජන පුද්ගලයාගේ පාප කර්මෙන් ඉවත් වී පුණ්‍ය කර්මයේ තුල මෙලොව වශයෙන් සහ පරලොව වශයෙන් ආයු වර්ණ සැප බල මිනිසුන් අතර දෙවියන් අතර පැවිද්දේ මේ සැප සම්පත් පිණිස මේ කර්ම මාර්ගයේ පෘථග්ජනයා උදව් කරගන්න ඕන. මන්දයත් කර්මක්ෂය කිරීමේ කර්මයේ විවෘත නූ සමාජයක ඒක තේරුම් නොගත්ත පුද්ගලයෙකුට කර්ම මාර්ගයේ හොඳ එක තෝරා ගන්නව ඇරුණාම වෙන එකකට යන්න බෑ. නමුත් කර්ම මාර්ගයේ තුල පවතින පෘථග්ජන භාවයයි තථාගතවරු ලෝකෙට විශේෂයෙන් විවර කළේ කර්මක්ෂය කිරීමේ කර්මය. අර තුනම තිබුණානේ. සතුන් මරණ අය අපාය යන්න ඇති. පින් කරන අය දෙවියන් අතර උපදින්න ඇති. ධාන ලබන අය බඹලොව උපදින්න ඇති. මේ නවසත්තාවාසයේ 31 තලයේ තිබුණානේ. භව ගාමිත්වයේ තිබුණා. ඒකට භව ගාමිත්වයේ අපි හිතුවට අපි සතෙක් යනවයි කියලා සතෙක් යන්නේ නැහැ. ඒ හේතුවේ ඵලය. පව් හේතුවේ පව් ඵලය, පින් හේතුවේ පින් ඵලය, ධාන හේතුවේ ධාන ඵලය හේතුඵල න්‍යායක් තුල පැවැත්මක් සිද්ධ වෙනවා. පැවැත්මක් සිද්ධ වීම තුළ ඒක මමත්වෙන් බාරගත්ත නිසා මට ඊට අදාළ සැප දුක් විපාක විඳින්න කයක් ඇතුව හෝ කයක් නැතිව. දැන් ඔය අණ්ඩජ ජලාභුජ සංසේජ කියන වචන තුන යටතේ ද්‍රව්‍ය වලින් සතර මහා භූතයන්ගෙන් රාශි වෙන කයක් ඇතුව සසර ගමන ක්‍රියාත්මක වෙනවා. ඕපපාතික කියන වචන යටතේ සතර මහා භූතයන්ගෙන් හටගන්නේ නැති නමුත් මනෝමය කයකින් යුක්ත වුණා වූ අපාගත දිව්‍ය බ්‍රහ්ම කියන තුන් කොට්ටාසේ ඒ සත්වයාගේ පැවැත්ම සිදු වෙනවා. අපි තමයි සත්වයාගේ පැවැත්මට කයක් ඕන, ආහාර ඕන, හුස්ම ගන්න ඕන කියලා කල්පනා කරන්නේ. ඒ අපේ කයට. වච්චගොත්ත සූත්‍රයේ බුදුන් වහන්සේ වදාරන්නේ ගිනිදැල් ඉහළට නගින්නේ වාතය අල්ලාගෙන වගේ උපාදානයේ ඇතිතුරු මේ ස්කන්ධ පංචකේ පංච උපාදානස්කන්ධය හට ගන්නවායි කියලා. එහෙනම් ඔබට පරලෝ යනකොට උපාදානෙන් මිදෙන්න බැරි වුණා නම් අදාළ උපාදානයේ අනුව ඕපපාතිකව මේ මනෝලෝකේ සැප විපාක හෝ දුක් විපාක හෝ විඳින්න පුළුවන්. නමුත් ඒක සැප විපාක වුණාට එතනින් ආපහු මිනිසත් බවට එන්න පුළුවන් වෙයිද? එහෙම නිර්ණයක් නිගමනයක් නැහැ. එතනින් එහාට තවත් කර්ම විපාකයකට. ඒ නිසා මේ කර්ම විපාක වලින් මිදෙන මඟ දෙවියෝ දන්නෙත් නැහැ, බ්‍රහ්මයෝ දන්නෙත් නැහැ, අපාගත සත්වයෝ දන්නෙත් නැහැ, ලෝකේ පවතින අනිත් ආගම් වල පවතින්නෙත් නැහැ. මා දන්න හැටියට. අන්න ඒක තමයි මිනිස්සෙක් වීමේ වටිනාකම, විශේෂයෙන් බෞද්ධයෙක් වීමේ වටිනාකම පාරම්පරිකව මේ කාටවත් අහු නොවන මේ බුදුන් වහන්සේ වදාළ ආරි සත්‍යයට අදාළ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන්තරව තේරුම් ගත්ත පුද්ගලයෙක් කරන්න ඕන කර්මය කියලා බුදුන් වහන්සේ වදාරලා තිබෙන්නේ
කර්මක්ෂය කිරීමේ කර්මය. අන නිවන් මඟ හොයන අයට කර්ම මාර්ගය ඔස්සේ කර්මක්ෂය කිරීමේ කර්මය කරන හැටි තේරුම් ගත්තාම ත්‍රිලක්ෂණයයි චතුස්සත්‍යයි පටිච්චසමුප්පාදයයි සතිපට්ඨානයයි තේරම තේරුණා වෙනවා. ආයි වෙනම හොයන්න ඕන නැහැ. ඒකත් තේරුම් ගන්න. කර්ම වෙනත්නම් මරණ සතියයි වොජ්ජං ඔක්කොම තේරුණා වෙනවා. ඔබට අවශ්‍ය වෙන්නේ නිවැරදිව එක මාර්ගයක් තේරුම් ගන්න. දැන් මට මෙතන දීලා තියෙන මාතෘකාව කර්මක්ෂය කිරීමේ කර්මය නිසාම මේක ඒක තුලින් පෙන්නනවා. දැන් මේ සඳහා ඔබ එන්න ඕන කොහොමද? ඔබ ටිකක් දියුණුවක් ලබා ගන්න වෙනවා. ඒ දියුණුව මම පෙන්වන්නේ මෙහෙමයි. අපට පෙනුනාට අපි මෞකසින් බිහිවි ජීවිතාවසානය දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් ඉන්නවායි කියලා ඒක ඇත්ත සම්මුතියට. සම්මුතියට ඇත්ත බලන්න දෙයක් නැහැ. නමුත් ඊළඟට පෙන්වනවා තථාගතයන් වහන්සේ කය විතරක් නෙමෙයි සත්වයා කියන්නේ සිත කය දෙකක් කියලා. ඒ සිත කය දෙකක් කියලා උන්වහන්සේ සිත සම්බන්ධයෙන් පැහැදිලි කරවදාරනවා. මහණෙනි හටගත්ත ගමන් නැසෙන දෙයක් වේගයෙන් සිත තරම් තවත් ලෝකේ නැහැ. ඒකට උපමාවක්වත් පෙන්වන්න බැහැයි කියලා. එතකොට කයක් අවුරුදු 100ක් තියෙනවා කියලා පෙනුනට සිත පිළිබඳව තථාගතයන් වහන්සේ වදාරලා තිබෙන්නේ මේ සූත්‍ර දේශනාවල උදේ උපන් සිට දවල්ට නෑ, දවල් උපන් සිට හවසට නෑ, එකක් හටගෙන නැසෙනකොට අනිකක්ම හට ගන්නවා. එහෙනම් සිතින් අපි කයෙන් පුද්ගලයෙක් ඉන්නවා පේනකොට සිතින් වෙනස් වෙනවා. ඔබටත් ඒක තේරෙනවා ඇති. ලෝභ සිත, දේශ සිත, මෝහ සිත, කුසල් සිත, පව් සිත, එක එක සිත් එක එක මොහොතට. සිත් හටගන්නේ කොහෙන්ද කියලා අහපුවම අපේ සිරුර ආශ්‍රයෙන් නම් අපට කියන්න පුළුවන් පස්දොර ආශ්‍රයෙන් කියලා. ඇහැ කන නාසය දිවකය පස්දොර. පස්දොරින් හටගන්නා සිත් නම් කරන්නේ චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, જીවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ. සිතින් නම් මනෝ විඤ්ඤාණ. එතකොට අපට ඒ මොහොතේ මේ හඳුනා ගැනීමේ සිත් හයක් දොරවල් හයෙන් පහළ වෙනවා. අන්න ඒක තුළ තමයි අපට මේ විඤ්ඤාණ නැත්නම් කර්ම නැත්නම් මේ කාරණේ තේරුම් ගන්න ඕන. එතකොට ඒක විස්තර කරගන්න ඕන කාරණයක් තිබෙනවා. ඒ හටගෙන ලහු පරිවත්තන් නැත්නම් හටගෙන නැසෙන කාලය තුල ඒ කාලයට තථාගතයන් වහන්සේ නමක් දීලා තියෙන්නේ කොහොමද? ඒ නම තමයි කන්දේසු ජායමානේසු ජීයමානේසු මීයමානේසු. ස්කන්ධ නම් වූ සමූහය හට ගන්නා කල්ලි, දිරණ කල්ලි, මේ යන කල්ලි. මේකට අවුරුදු 100ක් දෙන්නේ නැහැ. හට ගන්නවා, ඒ මොහොතේම දිරනවා, ඒ මොහොතේම නැති වෙනවා. ස්කන්ධ නැවත සමූහය හට ගන්න කල්ලි, දිරණ කල්ලි, මේ කල්ලි ඔබද ශනයක් ශනයක් පාසාම උපදින්නෙහි, දිරන්නෙහි, මැරෙන්නෙහි. අනේ ශනික ඉපදීම, දිරීම, මැරීම තුලට ඔබේ ජීවිතය ඔබට කොටු කරගන්න අවබෝධය තියෙන්න ඕන. මේ කර්මක්ෂය කිරීමේ කර්මය සඳහා. ඒකටනේ මම මේ පාර හදන්නේ. එතකොට ඒකට කියන නම මොකද්ද? භූත සූත්‍රය කියලා එකක් තිබෙනවා. සරියුත් මහ රහතන් වහන්සේ විග්‍රහ කරපු බුදුන් වහන්සේගේ ප්‍රශ්නයකට මේක පෙන්නනවා භූතම් භූතසෝ පස්සති කියලා. මේ භූත කියන වචනේ පාවිච්චි කරන්නේ ස්කන්ධ පංචකයට. ඉදිරියේදී අහන්න හම්බ වෙයි. අපි නියම පරිහරණය කරමින් ඉන්න නිසානේ මතක් වෙන්නේ. එතකොට මේ ස්කන්ධ පංචකය නම් වූ தত্ত্বය අපි ළඟ ක්‍රියාත්මක වෙන මේ සියුම් தত্ত্বය ඇහැට පෙනෙන්නේ නැහැ. නමුත් ඒක අපි ගෝචර කරගන්න ඕන, තේරුම් ගන්න ඕන. ඒක තේරුම් ගත්තාම තමයි ස්කන්ධ පංචකයේ කර්ම රැස් කිරීමේ කර්මයට යොමු වෙලා තියෙන හැටි තේරෙන්නේ, සහ ස්කන්ධ පංචකයේ කර්මක්ෂය කිරීමේ කර්මයට යොදා ගන්න ඕන හැටි ඔබට සුතමේ ඥානයකින් දැනගන්න ලැබෙන්නේ. එහෙමයි ඒක තේරුම් ගන්න ඕන. එතකොට එහෙමනම් ඒක කොහොමද පැහැදිලි කරලා තිබෙන්නේ? ඒක පාසල් අධ්‍යාපනය තුළ, දහම් පාසල් අධ්‍යාපනය තුළ නැත්නම් ඔබ ඉගෙන ගන්න පොත තුළ වචන වලින් රූප වේදනා සංඥා සංකාර පහක් වශයෙන් පාඩම් වෙලා තිබෙනවා. ඒක පොතේ තියෙන දෙයක් වශයෙන් හරි ත්‍රිපිටකයේ තියෙන දෙයක් වශයෙන් දකින්න එපා. ඒක පෙළ දහම. ඒක ඔබේ ඇසේ වෙන්නේ කොහොමද? ඔබේ කනේ වෙන්නේ කොහොමද? නාසයේ වෙන්නේ කොහොමද කියලා ඔබ හඳුනා ගන්න. කොහොමද ඒක වෙන්නේ? බුදුන් වහන්සේ ඒක පැහැදිලි කරලා තිබෙනවා. මහා කච්චායනනේ මහරහතන් වහන්සේලා මේක එකකින් පෙන්නපුවම අනිත් එකනොත් මෙහෙමයි හටගන්නේ කියලා තේරුම් ගන්න ඔබට නුවණක් තියෙන්න ඕන කියලා දෙනවා. මේ ස්කන්ධ කියන්නේ සමූහයන්ට, පංච කියන්නේ පහකට. සමූහයන් පහක්. ලෝකෙත් එක්ක ජීවත් වෙන්න ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් අරමුණු ගන්නකොට අරමුණ තුල පවතින ආවුසියුම් විග්‍රහයට තමයි මේ ස්කන්ධ පංචකය කියලා කියන්නේ. මොනවද ඔබට හමු වෙන අරමුණු? උදේ පටන් රාත්‍රිය වෙනතුරු ඇසට හමු වෙනවා රූප අරමුණ. කනට හමු වෙනවා ශබ්ද අරමුණ.
මෙසේ දොරවල් හයට අරමුණු පහක් සහ පංචද්වාරයට බාහිරෙන් මනෝද්වාරිකව කල්පනාව හෝ තරහව හෝ පව හෝ පින හෝ ඊර්ෂ්‍යාව හෝ අරමුණු. මේ අරමුණ තුළ තමයි මේ ක්‍රියාකාරීත්වය පවතින්නේ. අරමුණට තමයි අපි කියන්නේ රූප රූපේ කියලා. අරමුණට තමයි අපි කියන්නේ ශබ්ද රූපේ කියලා. අරමුණට තමයි ගන්ධ රූපේ කියලා කියන්නේ. එතකොට ඒක බාහිර දේවල් උදව්වෙන් ඇසේ හෝ කනේ හෝ පහළ වෙන සිතුවිල්ලක්, සිතක්. එතකොට ඒ සිතුවිල්ල තුල කෙරෙන කාර්යය තමයි අභිධර්මය කියලා කියන්නේ. අපි දැන් කනවා බනවා යනවා එනවා රූප බලනවා සද්ද අහනවා කියලා කතා කරනවා අම්මා තාත්තා කියලා. ඒ බෙදීම් සියල්ල පැත්තකින් තිබුවොත් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදෙන්තරව හැමෝටම සිදු වෙන්නේ මොකක්ද? ඇහැට හමු වෙන රූපය සැප දුක් උපේක්ෂා වේදනා වශයෙන් විඳීමක්. ඒක රූප සංඥාවක්, ශබ්ද සංඥාවක් වශයෙන් හැඳිනීමක්. ඒකට ඇලෙනවා නම් ගැටෙනවා නම් ඒ අනුව චේතනා සංස්කරණයක් වීමක්, සංඛාර. මේ එකට එකක් ප්‍රත්‍යවීමේදී පළවෙන්න රූපය විඳිනවා. දෙවෙනි එකේදී රූප වේදනා දෙක සංඥාවෙන් හඳුනනවා. රූප වේදනා සංඥා තුන අනුව සංකාරය සිද්ධ වෙනවා. රූප වේදනා සංඥා සංඛාර වලින් කරපු දේ විශේෂයෙන් දැන ගැනීම විඥානය. එතකොට මේක පස්දොරෙන් ගැටීම එහෙම හට ගන්න පුළුවනි අපට පංච විඥානයක් වශයෙන්. නින්දෙදි මනෝද්වාරිකව අපි එකතු කරගත්ත කාරණා අනුව මනෝ විඥාන වශයෙන් හට ගන්නවා. ඕපපාතික ප්‍රතිසන්දි කියන්නේ මේ හදාගත්ත කාරණයට අනුව පාපේ නම් මනෝ විඥානය, පින නම් මනෝ විඥානය, ධානය නම් සංසුන් සමාධියක ඒත් මනෝ විඥානය. ඒ විදිහට මනසින් හදාගත්ත නිසා කයක් උදව් කරන කය අතෑරෙනකොට මනෝ ලෝකෙට වැටෙන එක තමයි ඕපපාතික ප්‍රතිසන්දි කියලා කියන්නේ. කය අතෑරෙනකොට මෞකසකට આવොත් ආයත් සරයක් මනෝ විඥානය අනුව කයක් හදාගෙන මෙලොවට එන්න පුළුවන් මිනිස්සෙක් වශයෙන්, ගවයෙක් වශයෙන්, සුනකෙක් වශයෙන්. ඒ පටවියාපෝ තේජෝ වායු හතර කයක් වශයෙන් රාශි වෙන්නේ මනෝ විඥානයේ ක්‍රියාකාරීත්වය තුළ. ඒ නිසා මේක පුදුම විද්‍යාවක් කියලා තේරුම් ගන්න පුළුවන්. මේ වැයවත් කොටස් සමහර විට බොහෝ දෙනා තේරුම් අරන් නැහැ. දැන් මෙන්න මේ ස්කන්ධ පංචකය තුල තමයි කර්ම රැස් වෙන්නේ. ස්කන්ධ පංචකය තුල තමයි කර්ම රැස් වෙන්නේ. එතකොට ඒ රැස්වීම තුල කියනවා අනාගත ඵලයක් උපදින්නට හේතු ඉතුරු වෙන එකට කියනවා අනුස්සේති. අනුස්සය හේතු ඉතුරු වීම. අන්නේ අනුස්සය හේතු ඉතුරු වීමට තමයි කර්ම රැස් කිරීමේ කර්ම කියලා කියන්නේ. එහෙනම් පව තුලත් අනුස්සය හේතු ඉතුරු වෙන්න පුළුවනි. පින තුලත් අනුස්සය හේතු ඉතුරු වෙන්න පුළුවනි. ධාන තුලත් අනුස්සය හේතු ඉතුරු වෙන්න පුළුවනි. කුමක් නිසාද? මමත්වයෙන් ගැනීම නිසා නැත්නම් උපාදාන කර ගැනීම නිසා. ඒක උපාදානය තුල සිදුවෙන කරුණක්. එතකොට මොකද වෙන්නේ? මේ පංචස්කන්ධය මමත්වයෙන් ගත්තාම පංච උපාදානස්කන්ධේ බවට පත් වී සසරට බැඳෙනවා හෙවත් මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස. ස්කන්ධ පංචකේ මමත්වයෙන් ගැනීමේදී තමයි අර කර්ම රැස්වීම සිදු වෙන්නේ. කර්ම රැස්වීම සාමාන්‍යයෙන් ගත් කල අපිට මෙහෙම ගන්න පුළුවනි. මම ඒකට කියන්නේ ධර්මයේ පැහැදිලි කිරීම වලට අනුව අනාගත ඵලයක් උපදින්න හේතු අවශේෂ කිරීම. මේක සවිඥානික ක්‍රියාකාරීත්වය තුළ කර්ම රැස් කිරීම කියලා කියනවා. නමුත් මේක අවිඥානික ක්‍රියාකාරීත්වය තුලත් පවතිනවානේ. කිකිලිය බිජුවක් තමනවා. අනාගත ඵලය බිජුවෙන් හට ගන්නවා. මෑවැල කරල පැහිලා වේලෙනවා. අනාගත ඵලයක් හට ගන්න බීජයට පුළුවන්. ගොයම් ගහ පැහිලා බීයට ඉතුරු කරනවා. අනාගත ගහ හදන්න බීජයට පුළුවන්. ඒ අනාගත ඵල හට කරන ඒවට අපි කතා කරනවා බීජ නැත්තම් බිත්තර වෙයි. ඒ ගබඩා කරන නිසානේ ගහ මියන්න පෙර ආහාර ගබඩා කරනවා. මේ වගේ අතින් අල්ලන්න පුළුවන් බීජයක් නොවුනාට මේ අනාගත ඵලයක් හදන නිසා තමයි කර්ම බීජ කියලා කියන්නේ. ඒකට පාප කර්මත් කර්ම බීජ, පුණ්‍ය කර්මත් කර්ම බීජ, ධාන කර්මත් කර්ම බීජ. දැන් කුඹුරු තුනක වී වැපරුවොත් කුඹුරු තුනේ පැලවෙනවා. පැලවෙච්ච ඒවා. ඒ කුඹුරේ වී කියලානේ කියන්නේ. අන්න ඒ වගේ මේ සංසාර ගමනේදී පාප කර්ම බීජ පැලවෙන්නේ සතර අපායේ. පුණ්‍ය කර්ම බීජ පැලවෙන්නේ කාම සුගතියේ. ධාන කර්ම බීජ පැලවෙන්නේ රූපී අරූපී භව තලවල. එහෙනම් ඒ කර්ම බීජ රැස් කළොත් පැලවෙන්නේ හේවත් සතර ඇවිදින්න සිද්ධ වෙනවා. ඒකෙන් මිදෙන මාර්ගයේ මොන තැනකවත් කියලා දෙන්නේ නැහැ. බුද්ධෝත්පාදයක උත්පත්ති ලබා බුදුරෙක් දේශනා කළා වූ සදහම් හමුවීම තුළ පමණයි මේ සංසාර ප්‍රවෘත්ති නිමා කිරීමට අවශ්‍ය කර්ම බීජ රැස් නොකරන පාර කියලා දෙන්නේ. ඔබට ඒක තේරෙන්න වෙනවා.
දැන් මේක සිදුවෙන ආකාරය තවත් දහම් පෙළකින් ගනිමු අපි. මේ ඇස තුළ සිදුවෙන ආකාරය. ඇස තුළ, කන තුළ, නාසය තුළ නැත්නම් පංචස්කන්ධයේ උපාදානය වෙන හැටි තේරුම් ගන්න බලන්න. එතකොට අපි ගන්නවා චක්කුංච පටිච්ච රූපේච උප්පද්දති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. සූත්‍ර දේශනා 100 ගණනක තියෙන දෙයක්. ඇසේ ප්‍රසාදයට ඉදිරියෙන් තිබෙන රූපයක සෙවණැල්ල වැටුනහම මේ ප්‍රසාදය තුළ සෙවණැල්ලක් හට ගන්නවා. මේක මේතන තමයි මේ ඇසේ රූප හඳුනන සිත හේවත් චක්කු විඥානය පහළ වෙන්නේ. ඒක තුළ තමයි මේ ස්පර්ශය කියන චෛසිකේ පහළ වෙන්නේ. ස්පර්ශයේ චෛසිකයක්. ඒ තුන එකතු වීමට ස්පර්ශ චෛසිකයයි කියනු ලැබේ. දැන් ස්පර්ශ උනේ කවුද බලන්න? ඉදිරියෙන් ඉන්නේ අම්මාද ඉදිරියෙන් ඉන්නේ හතුරෙක්ද? එහෙම නැත්නම් ඉදිරියෙන් ඉන්න පුද්ගලයා එක්කෙනෙක් ගනිමු. දෙන්නෙකුට හමු වෙන ආකාරය ගනිමු. ඉදිරියෙන් ඉන්න පුද්ගලයා Tamanගේ ගැලවුම් කරුවා. ඉදිරියෙන් ඉන්න පුද්ගලයා අනිත් කෙනාගේ හතුරා. Tamanගේ රක්ෂාව නැති කරපු වෛරක්කාරයා. දැන් අර පුද්ගලයා ඉදිරියෙන් ඉන්නකොට ඇසට ගැටෙන විට පහළ වෙන රූප සෙවණැල්ල ආශ්‍රයෙන් ඔබ මගේ ගැලවුම් කරුවා කියන සුඛ වේදනාව, මගේ මා ජීවිතේ නැති කරපු හතුරා කියන දුක් වේදනාව දෙන්නෙකුට ඇති වෙනවා. පස්සපච්චා වේදනා. දැන් පස්සපච්චා වේදනා අර පුද්ගලයා දැති කලේ. ඔහු ඒවට කියන්නේ ප්‍රත්‍ය කියලා. පුංචි ප්‍රත්‍ය විතරයි. ප්‍රත්‍ය නවත්තන්න අපිට බෑ. නමුත් අපි හදාගත්ත ඇලීම ගැටීම දෙක තමයි මේ පස්සපච්චා වේදනා වශයෙන් සිතේ හටගත්තේ. වේදනා කියන්නේ විඳිනවට. සැප වශයෙන් විඳිනවා හිතවතා නම්, දුක් වශයෙන් විඳිනවා කරදරකාරයා නම්. ඒ වේදනාවේදී අන්න අර සැපතට ඇලීමට වේදනාපච්චා තණ්හා කියනවා. සැපතට ගැටීමටත් වේදනාපච්චා තණ්හා කියනවා. මෙන්න රූප තණ්හා. තණ්හා වුණොත් අන්න මේ පංචස්කන්ධේ උපාදාන බවට පත් වෙනවා. උපාදාන වුණොත් බීජ රැස්වීම හේවත් බව කියන එක සිද්ධ වෙනවා. ඒ නිසා ඇස තුල උපදින ස්කන්ධ පංචකය තුල පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භව නම් වූ මේ කාරණේ සිදුවෙන බව ඔබට තේරෙන්න ඕන. අන්න ඒක තමයි භව කියන වචනේ තේරුම මොකද්ද? අර අනාගත ඵලයකට හේතු ශේෂ වීම. භවපච්චයානේ ජාති. ජීවිතාවසානයේ විතරක් භවපච්චයා ජාති නෙමෙයි, මේ භව ඕන එකක් තුලින් ජීවිතාවසානයේ හට ගැනීම පුනර්භවය. මේ උනාට හෙට හට ගන්නකොට ප්‍රවෘත්ති විපාක. හෙටත් හට ගන්නවා මේක. අද තිබ්බනම් හෙටත් හට ගන්නවා. නැවත උපදිනවා. නැවත උපදිනවා කියන එක මෞකසින් ඉපදීම කියලා අපි ගත්තාට තරහව, වෛරය, ක්‍රෝධය තැබුවාම හෙට අනිද්දාට උපදින්නෙත් නැවත නෙවෙයිද? නැවත උපදින්නේ මොනවා කළොත්ද? තැබුවොත්. අර මට මතකයි මගේ ළමා කාලේම මම ඉගෙන ගන්නවා බුදු සමයෙන් උගන්වන්නේ නැවත ඉපදීම නැති කිරීම කියලා. ඉතින් අපි කල්පනා කරන්නේ මව්කුසෙන් ඊළඟ ජීවිතේ උපදිනවා ඒක නැති කරන්න ඕන නිවන් ලබන්න කියලා. ස්කන්ධ පංචකයාගේ උපාදානයෙන් නැවත ඉපදීම සිදුවේ. උපාදාන කරගන්න නැත්නම් නැවත උපදින්නේ නැහැ, අලුතෙන් උපදිනවා. එතකොට එතන නැවත උපදීම නැති කරන්න පුළුවන් නේද? එතකොට දැන් මේ මම කතා කරපු ඇස තුල කියන කාරණාව කන තුලත් ඔහමයි. කන තුල සෝතංච පටිච්ච සද්දෝච, නාසය තුල ගානංච පටිච්ච ගන්ධෝච. හැබැයි හැම එකේදීම මුලාව තුල පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භව මේ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා තුල භවගාමී වෙන හැටි. දැන් මේක පව තුලත් ඕකයි. පව තුල අපුඤ්ඤාභිසංකාර කියන්නේ පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භව කියන එක සිදු වෙනවට. පුඤ්ඤාභිසංකාර කියන්නේ පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භව කියන එක. ආනිජ්ජාභිසංකාර කියන්නේත් පස්දොරට නෙමෙයි මනෝද්වාරය තුල ලබාගත් ලෞකික ධානය පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භව. තුන් භවය හැදෙන්නේ මොකෙන්ද එහෙමනම්? පවෙන් පිනෙන් කාම භවය හැදෙනවා. රූපී අරූපී ධානයෙන් රූපී අරූපී භව හැදෙනවා. එතකොට අන්න එකෙන් තේරුම් ගන්න මේ තණ්හා උපාදාන භව වීමෙන් තමයි අනාගත ඵලයක් උපදින්න හේතු රැස්වීම හේවත් අபிසංකාරය සිදු වෙන්නේ.
ඒ නිසා ඒකට කියනවා තණ්හා උපාදාන භව වරහන් ඇතුලේ අවිද්‍යා සංකාර. මේ අරමුණේ ඇලීම තුල එහෙනම් සත්‍යය බුදුවරයෙක් හමු වෙන තුල අවිද්‍යා පත්‍ය සංකාරා තමයි. පවට වඩා පින හොඳ වුණාට, පිනට වඩා ධානය හොඳ වුණාට, භවගාමී සැපත තිබුණාට මායාව විසින් එළන ලද විශාල දැලේ මිදෙන්න බෑ. සංසාරයේ නැමැති දැලේ මිදෙන්න බෑ. හොඳ පැත්තට යනවා විතරයි. ඒ කුමක් නිසාද? ඒ අපුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති පුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති ආනිජ්ජං චේ සංකාරං අபிසංකරෝති කියන එකේදී කර්ම මාර්ගයේ අනාගත ඵලයකට හේතු අපතුලින් ඉතුරු වෙන නිසා කර්ම බීජ රැස් කිරීම. කර්ම බීජ රැස් කිරීම මම දකින්නේ අප්‍රමාදයේ විදිහට. කර්ම බීජ රැස් කිරීම මම දකින්නේ බුදුන් වහන්සේ වදාළ අර්ථයෙන් නම් ප්‍රමාදයේ විදිහට. මොකද පමාදෝ මච්චුනෝ පදන්නේ. ප්‍රමාද වීම මරණයට මඟ. අපි මැරෙන්නේ කවුද කියලා බලමු. පව් කරන අය මේ යනවද නැද්ද? මේ යනවා. පින් කරන අය මේ යනවද? මේ යනවා. ආපාගත සත්වයෝ මේ යනවද නැද්ද? මේ යනවා. දෙවියෝ මේ යනවද නැද්ද? මේ යනවා චුත වෙනවා. බ්‍රහ්මයින් චුත වෙනවද නැද්ද? චුත වෙනවා. ඒ ලබාගත් සංසාර ප්‍රවෘත්තිය හමාර වෙනවා. එහෙනම් මැරෙන්නේ නැති කෙනෙක් නෑනේ. අපට කයක් තියෙනකොට ඒක කය ඇතහැරීම මරණය කියනවා. මේ අයගේ කර්ම ඉවර වෙනකොට පාප කර්ම ඉවර වුණාම එතනින් ඉවත් වෙන්න වෙනවා. පුණ්‍ය කර්ම ඉවර වුණාම එතනින් ඉවත් වෙනවා. ධාන කර්ම එතනින් ඉවත් වෙන්න වෙනවා. නමුත් ඒක ඉවර වුණාට තව කර්ම රැස් කරලා තියෙනවා. දෙවියන්ගේ පාප කර්ම පුණ්‍ය කර්ම ඉවර වෙනකොට පාප කර්මයෙන් ප්‍රතිසන්දි ලබන්න පුළුවනි. බ්‍රහ්මයින්ගේ පුණ්‍ය ධාන කර්ම ඉවර වෙනකොට හීන ප්‍රතිසන්දියකට එන්න පුළුවනි පාප කර්මයෙන්. පාප කර්ම ඉවර වෙනකොට පව්කාරයාට හීන ප්‍රතිසන්දියකට එන්න පුළුවනි සතුන් අතරට හෝ මිනිස්සුන් අතරට උපපාතික නම් අරත් මොකද රැස් කරලා තියෙන කර්ම වල නිමාවක් නැහැ. මිනිස්සෙක් ජීවත් වුණොත් පව්පින් දෙකම රැස් කරනවා. ධානලාභියෙක් වුණොත් පව්පින් රැස් කරලා තිබෙදී ධාන කර්මත් රැස් කරනවා. ඒ හේතු කර්ම බීජ ඉවර නැහැ. ඒ බීජ පැලවෙනවානේ. දැන් සාමාන්‍යයෙන් ඔබ දන්නවා නම් ඔය බීජවල ප්‍රවරණ ශක්තිය මාස 3ක් 6ක් ආදී වශයෙන් තිබිලා ඉවර වෙනවා, පැලවෙන්නේ නැතුව යනවා. නමුත් පඨවි සාගරෝ මේරෝ කයං යන්ති උගක්ඛයේ කප්පානි සසහස්සානේ සංගේ දින්නන්න නස්සති කියන්නේ ඇයි? ඒ ගාථාවේ තේරුම හොයාගන්න. යුගයේ අවසානයේ නැත්නම් කල්ප විනාශයේදී පඨවි මහ පොළව, සාගරෝ මහ සයුර, මහ මේරු පර්වතය විනාශ වෙලා යනවලු. නමුත් සංඝයා තුල ලබාගත්තා පුණ්‍ය කර්මය, පුණ්‍යාභිසංඛාරය ඒක බීජයක් වුණාට ද්‍රව්‍ය නොවන නිසා ඒක බීජ ශක්තිය විපාක දී විනා පැලවී විනා විනාශ වෙන්නේ නැහැ. නස්සති. Tamanට අනාගතයේ සසර සඳහා හේතු ඉතුරු වෙලා තියෙන නිසා විපාක දීලා තමයි ඉවර වෙන්නේ. කර්ම ඉවර වෙන්නේ විපාක දීලා නැත්නම් කර්ම ශේ කරලා ඉවර කරන්න ඕන. සංසාරේ නම් කර්ම ඉවර වෙන්නේ විපාක දීම තුලින්. නමුත් විපාක දීම තුලින් ඉවර වෙනකොට තව කර්ම රැස් වෙලා ඒ නිසා තව එහාට යන්න වෙනවා. මේ නිසා මා හිතනවා ගෞතම සසුන තුල ඉපදී පාසන්හලෝ දහම් පාසලෙන් බුදු සමය හදාරා විහාරස්ථානයක් ඇසුරු කරන බෞද්ධකමක් ලබලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි දන්න මට්ටමින් අප්‍රාණ ගෞරවයෙන් යුක්ත පුද්ගලයෙකුට සසර ඇවිදින එක ඕන නම් ඒ ඇවිදින එක තෝරගත්තට අපේ විරුද්ධත්වයක් නැහැ. නමුත් සසරෙන් නිදහස් වෙන ධර්මයේ පවතින්නේ මනුස්ස පටිලාභෝච සද්දම්මස්සච දේශනා කියන සදහම් හමුවීම කෙනකින් බව තේරෙනවා නම් එහෙනම් ඔබට වැදගත් වෙන්නේ කර්ම ඡය කරන්නේ කොහොමද කියන එක. අන්න ඕන කාරණාව. දැන් එතකොට එහෙනම් මේ මම මේකට තවත් අර්ථයක් සපයන්නම් ඔබට. මේ ඇස තුල, කන තුල, නාසය තුල මම පෙන්නපු පාර ආයත් විස්තර කරලා පෙන්නන්නම්. අපි ඇස තුල ගත්තනේ පස්සපච්චා වේදනා කියලා. ඇස තුල ගත්තත් ස්කන්ධ පංචකය තුල, කන තුල ගත්තත් ස්කන්ධ පංචකය තුල බව තේරුම් ගන්න. මේක පොත තුල නෙමෙයි සිදු වෙන්නේ. එතකොට ඒක අපි ගමු ශබ්දය කියලා. එහෙනම් සෝතංච පටිච්ච සද්දෝච uppajjati සෝත විඥානං. බාහිර ශබ්දයක් හම්බ වෙලා උපදිනවා ඔබට ශබ්දය හඳුනන සිත. දැන් මේ ශබ්දය අපි කියමු ශාස්ත්‍රීය ගීතයක ශබ්දය. දැන් ඔබ ළඟ ඉන්න ඔබ සහ ඔබ ළඟ ඉන්න කෙනා ශාස්ත්‍රීය ගීතය ප්‍රිය කරන්නෙක් සහ අප්‍රිය කරන්නෙක්. ශාස්ත්‍රීය ගීත ප්‍රිය කරනවා, ශාස්ත්‍රීය සංගීතය දන්නවා නම්, නමුත් අර වේග රිද්ම ප්‍රිය කරනවා නම් ශාස්ත්‍රීය සංගීතය නිදිමත එන එකක් කියලා අප්‍රිය කරනවා. එතකොට මේ ශාස්ත්‍රීය සංගීතයට ප්‍රිය කිරීම අක්‍රිය කිරීම ශාස්ත්‍රීය සංගීතයේ තියෙන දෙයක් නෙමෙයි, අපි හදාගත්ත මානසිකත්වය. දැන් අර ශබ්දය ඇහෙනකොට
පස්සපච්චය වේදනා සාස්ත්‍රීය සංගීත පින කෙනා යා සැප විඳිනවා. අනිත් එක්කෙනා මල කරදරේ කියලා දුක් විඳිනවා. වේදනාව එතකොට තමන් හදාගත්ත ආකාරයට ඕන නේද? මෙයා නම් වේදනාවට ඇලෙනවා, අරයා වේදනාවත් එක්ක ගැටෙනවා. වේදනා පච්චය තණ්හා. දෙකම එහෙමයි. එතකොට මොකද වෙන්නේ? තණ්හා පච්චය උපාදාන දෙකටම. මේකේ කැමැත්ත ඇල්ම ශේෂ වෙනවා, අරකේ ගැටීම ශේෂ වෙනවා. අන්නේ ශේෂ වෙනවට කියනවා අනුසය කියලා. දැන් මේකට මොකද්ද කියන්නේ? පොදුවේ ගත් කල මේක හැම විටම ඇහි කනේ නාසයේ දිවේ කයේ සහ පවේ පිනේ ධානයේ තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාරා. දැන් මොකද්ද මේක? මේක කර්ම මාර්ගය. කර්ම මාර්ගයේ ඵලය හම්බ වෙනවා. ඵලය මෙලෝ වශයෙන් සැප විපාක දුක් විපාක, පරලෝ වශයෙන් නම් මොකද වෙන්නේ? අපාගත වීම දෙවියන් අතර සහ බඹලොව අධිපදීම අන්න මාර්ගඵල කර්ම මාර්ගඵල. ආරි මාර්ගඵල නේ මම මේ පෙන්නන්නේ. ඒ මාර්ගයේ අර හේතු ඉතුරු වීම නිසා තමයි ඒ හේතු නිසා අනාගත ඵලය. බීජ නිසා පැලයක් හට ගන්නවා වගේ තමන් මේ සංසාරික හේතු තැබීමෙන් තමයි මේ අනාගත ඵලය හම්බ වෙන්නේ. ඒකට මාර්ගඵල කියන්නේ නැහැ. ඒකට කර්මඵල කියලා කියන්නේ. නමුත් ඒ කර්ම මාර්ගයේ ඵලය මාර්ගයේ ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් නම් සිදු වෙන්නේ. දැන් එහෙනම් ඔබට තේරෙනවද මොනම කර්මයක් කරලවත් ආර්ය මාර්ගඵල ලබන්න බෑ කියලා? මාර්ගඵලනේ. මාර්ගයේ ගත්තාමයි ඵලය හම්බ වෙන්නේ. දැන් කර්ම මාර්ගයේ ගත්ත නිසා නේද පාප මාර්ගයේ දුක් විපාකේ නැමැති ඵලය? පුණ්‍ය මාර්ගයේ ගත්ත නිසා නේද ලෞකික සැප නැමැති විපාකේ නැමැති ඵලය? ධ්‍යාන මාර්ගයේ ගත්ත නිසා නේද ධ්‍යාන සෝයේ නැමැති ඵලය? ඒක ආර්ය මාර්ගඵල නෙමේ කර්ම මාර්ගයේ ඵලය. එහෙනම් කර්ම මාර්ගයේ කරන කිසිම ප්‍රතිඵලයකින් කර්මඵල ඇරුණාම ආර්ය මාර්ගඵල හම්බ වෙන්නේ නැහැ කියන එක තේරුම් ගන්න පුළුවන් අයට පුළුවන්. අනිත් අයට තව ටිකක් කල්යයි. මන්දයත් මේ පුණ්‍ය මාර්ගයේම නිවන් මඟ කියන ආකල්පයක් අපි හදාගෙන ඉන්න නිසා ඒකෙන් මිදෙන්න තියෙන අපහසුව. නමුත් මේ මිනිස් සමාජයේ ඉපදුනහම තථාගතයන් වහන්සේගේ තේමාව තුළ පවතිනවා තමන් උපේන සපේන දේ ඇත්නම් කාලය ධනය ශ්‍රමය ඇත්නම් ඒක සුරාවට සූදුවර දුරාචාරයේ රටේ ගමේ විනාශයට කටයුතු කරන්නේ නැතුව මවගේ පියාගේ දරුවන්ගේ බිරිඳගේ සහෝදර සහෝදරියන්ගේ ගමේ රටේ ආගමී යහපත සඳහා යොදවන්න කියන එක. උපේීම තහනමකුත් නැහැ, ඒ පරිහරණයේ තහනමකුත් නැහැ. මොකද ඒක අපෙන් කෙරෙන්න ඕන දේ. ඕන කෙනෙක් අතින් යම් දෙයක් තියෙනවා නම්. නමුත් මේ කතා කරන එක ආධ්‍යාත්මික මාර්ගයක්. බාහිර ක්‍රියාකාරකමක් නෙමෙයි. එතකොට අන්න ඒක තමයි අපට එහෙනම් මේ අහලා තියෙන ප්‍රශ්නේ අගට උත්තරේ එනකොට මේ මාර්ග ඵල හොයාගන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි දැන් මේ කතා කළේ තණ්හා උපාදාන අවිද්‍යා සංඛාරා කියලා කර්ම මාර්ගයේ ඵලය. ඇස තුල ගත්තත්, කන තුල ගත්තත්, නාසය තුල ගත්තත්, දිව තුල ගත්තත්, කය තුල ගත්තත්, සිත තුල ගත්තත්, පව තුල ගත්තත්, පින තුල ගත්තත්, ධානය තුල ගත්තත්. කර්ම ඵල. දැන් මේ කර්මය රැස් වෙන නිසානේ ඵල. කර්මය එසේ වෙන්නේ කොහොමද? ඒකනේ කර්මක්ෂය කිරීමේ කර්මය කියලා කියන්නේ. එහෙනම් ඒකටත් අපට වෙනම අවස්ථාවක් දෙන්නේ නැහැ. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසින් Tamanට උපදින ක්‍රියාකාරකම් අනුව ඒ මොහොතේ මේ තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාරයට අල්ලා ගැනීම කියලා කියනවා. මමත්වෙන් ගැනීම කියලා කියන්නේ මේක තමයි මඤ්ඤමානෝ. ඔහු පැවැත්මට අහු වුණා. ඒ කියන්නේ මේ මොහොතේ තමයි අනාගත සසරක් හදන්න හේතු ඉතුරු කරන්නේ ඒ තණ්හා උපාදාන භව වීමට තමයි අවිද්‍යා සංඛාරය කියලා කියන්නේ. නමුත් එහෙම පැහැදිලි කරගන්න සමත් නැහැ පාසල් අධ්‍යාපන ආදී කාරණාවල. ඒක අවිද්‍යා පත්‍ය සංඛාරා ඉගෙන ගන්නේ මේ ඉස්සර ජීවිතේ කරපු කුසල අකුසල කර්ම කියලා ඉස්සර ජීවිතේට දාලා තමයි පටිච්චසම්පාදයේ 12 පෙළේ අවිද්‍යා පත්‍ය සංඛාරා උගන්වන්නේ. ඒ නිසාම අතීත ජීවිතයට යන්න බෑ. ඒක නැති කරන්න ඒ නිසා ලියලියා කියා ඉන්නව ඇරුණාම විද්‍යා විමුක්තියට පාරක් ඒකේ නෑ. ඒ නිසා අනාගත බුදුහාමුදුරු වෙනකම්ම ඉන්න වෙලා තියෙනවා. මොකද පාර වැරදුන නිසා. නමුත් අනාගත බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඔය තණ්හා උපාදාන අවිද්‍යා සංඛාරා කියන එක තමයි ප්‍රමාදය. ඒකේ අනිත් පැත්ත අනුගමනය කරන්න කියලා. දැන් එතකොට ඔබට එහෙනම් අරමුණු තුළ ජීවත් වෙන්න වෙනවා නේද?
දැන් මෙන්න මෙතෙන්ට එන්න ඊට පස්සේ. මේ අරමුණ තුල තින්නම් සංගති පස්සෝ කාරණා තුනක එකතුව ස්පර්ශයයි පස්සපච්චා වේදනා. වේදනාව සැප දුක් උපේක්ෂා වශයෙන් උපදිනවා ඕන කෙනෙකුට. ඒකට ඇලෙන්න ගැටෙන්න ගියොත් තමයි අල්ලා ගැනීම කියලා කියන්නේ. වේදනාපත්‍ය තණ්හා. තණ්හා වුණත් උපාදාන බව. නමුත් ඒ පෙළේ පෙන්නනවානේ නිරෝධගාමිනී පටිපදාවේ තස්සායේව තණ්හාය. ඇසේනම් රූප තණ්හාව, කනේනම් ශබ්ද තණ්හාව, නාසේනම් ගන්ධ තණ්හාව, දිවේනම් රස තණ්හාව, පවේනම් පාප තණ්හාව, පිනේනම් පුණ්‍ය තණ්හාව, ධානේනම් ධාන තණ්හාව. ඕන එකක් මමත්වෙන් ගැනීම. අශේෂ විරාග නිරෝධෝ අර උපාදාන භව වෙන එකට තමයි ශේෂ රාග අවශේෂ කියලා කියන්නේ. ඒ අර මමත්වෙන් ගැනීමෙන් ඇලීමෙන් ගැටීමෙන් සිදුවෙන දේ. ඔබට පුළුවන් නම් මේ අශේෂ ශේෂ වෙන්න නොදී ඉන්න. මේ ඇලීම ගැටීම වෙනුවට රාග වෙනුවට විරාග කරන්න. ඒ වගේම අවශේෂ නිරෝධය වෙනුවට නිරවශේෂ නිරෝධය කරන්න පුළුවන් නම්. අනාගත ඵලයක් උපදින්න නැති විදිහට අතීත හේතු නිසා වර්තමාන ඵල වලින් නිරෝධයි වර්තමාන හේතු නොතබා. මෙන්න මේ වර්තමාන හේතු ස්කන්ධ පංචකය තුළ තැබීම පමාවයි නොතබා අවසන් කිරීම නොපමාවයි කියලා ඔබට තේරුම් ගන්න පුළුවනිද? දැන් අර ඇසේ අරමුණ තුළ කනේ අරමුණ තුළ නැත්තම් රූප තණ්හාව තුළ ශබ්ද තණ්හාව තුළ බලන්න. තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධ වෙනවා. උපාදාන නිරෝධයෙන් භව වීම නතර වෙනවා. භව නිරෝධයට විද්‍යා විමුක්ති කියලා කියනවා. දැන් ස්කන්ධ පංචකය කාගෙත් හටගන්නව නැසෙනවා තමයි. නමුත් අල්ලාගෙන නැසීම අවශේෂ නිරෝධය. ඒක නිරෝධයක් නෙවෙයි. හේතු ඉතුරු වී අවසන් වීම පමාව. හේතු ඉතුරු නොවී අවසන් වීම තමයි නොපමාව හේවත් නිරවශේෂ නිරෝධය. ඒකේ නිරෝධ වෙනවා. මේ ස්කන්ධ පංචකයේ සසරට බැඳෙන්නේ නැතුව නැසෙනව නේද එතකොට? එතකොට ස්කන්ධ පංචකයේ උපාදානයේ වී නැසීම සසරට බැඳීමයි. ඒක අවශේෂ නිරෝධයයි. ස්කන්ධ පංචකයේ උපාදාන නොවී නැසීම නිරවශේෂ නිරෝධයයි. ඒක නේද පංච උපාදානස්කන්ධය අනිදුක්ඛානාත් වශයෙන් බලන්න කියලා වදාරලා තිබෙන්නේ මෙතෙන්ට ගැලපෙනව නේද? අන්න එතකොට ඒ අශේෂ විරාග නිරෝධෝ තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධයෙන් ස්කන්ධ පහ උපාදාන නොවී අවසන් වීමේදී තණ්හා උපාදාන බව නැහැ. ශේෂ වෙන්නේ. දැන් ඒක මාර්ගයයි දැන් ඵලය. අන්න ඒකට තමයි බුදු සමයේ මාර්ගඵල කියලා කියන්නේ. ඉතින් මාර්ගය ගන්න නැතුව මොනවද මේ මිනිස්සු ඵල හොයන්නේ? මාර්ගඵලයක් ලබන්න කියලා භාවනා කරනවායි කියනවා. එහෙම නැත්නම් තව නොයෙක් දේවල් කරනවායි කියනවා. බුදු සමයේ ස්කන්ධ පංචකය තුළ විග්‍රහ කරලා තියෙනවා. පමාවසාන උපමාව දේශනා කරලා තියෙනවා. ප්‍රඥාවන්තස්ස අයං ධම්මෝ කියන්නේ මේක තේරුම් ගැනීම. ඊට පස්සේ අර අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු නොකර අවසන් කරන එක නිර්වශේෂයයි. ඒක මාර්ගයයි. එහෙනම් අනාගත ඵලයක් නැත්නම් එතන ස්කන්ධ පහ නිරෝධ වෙනවනේ උපාදාන වෙවි. එතකොට මොකද්ද පෙන්වන්නේ? යෝචේ වස්ස සතං ජීවේ අපස්සං උදයව්වයන්. යමෙක් ජීවත් වෙනවා කියන්නේ වර්ධ 100ක් මේ ස්කන්ධ පහේ හටගෙන ඉතුරු නැත නැසීම නොදැන. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය තුළ ජීවත් වෙනවා. වැඩක් වෙන්නේ නැහැ, අර්ථයක් නැහැ. ඒකහං ජීවිතං සෙය්‍යෝ. එක දවසක් ජීවත් වෙන්න පුළුවන් නම් ස්කන්ධ පංචකේ ඉදීම නැසීම දැනගෙන ඒක ඵලයනේ. ඒක නිර්වාණය නැමැති ඵලයටනේ යන්නේ. ඒ මාර්ගඵලනේ. ඉතින් මාර්ගඵලලාභී වෙන එක Tamanට තේරෙන්නේ කොහොමද කියලා මේ පින්නතුන් මගෙන් අහනකොට මම අනුගමනය කරන මට තේරෙන ත්‍රිපිටකේ වා තේරුම් ගත්ත දේ මෙහෙම මම කියනවා. ඒක හරි කියන්න, වැරදි කියන්න, විවේචනය කරන්න, අනුගමනය කරන්න නොකර ඉන්න ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා. ඒ පිළිබඳ කිසිදු ප්‍රතිචාරයක් මගේ නැහැ. හරිනම් අනුගමනය කරලා බලන්න. එතකොට තේරෙවි මේ මාර්ගයේ ගත් ස්කන්ධ පංචකය අවශේෂ නිරෝධය වෙනුවට නිර්වශේෂ නිරෝධය ආරම්භ වෙනවා. අන්න අවශේෂ නිරෝධය කරන තාක්කල් පමාදෝ මච්චුනෝ පදං. දැන් නිර්වශේෂ නිරෝධය ආරම්භ කරගත්තාම අපමාදෝ අමත පදං. පදං මාර්ගේ පටන් ගත්තා විතරයි. දැන් එතකොට අන්න අපි ගනිමු අර අට්ඨානමේ තම්බික්කවේ අනවකාසෝ කියන පදේ. දැන් එතකොට මෙතෙන් ආවේ මොකද්ද ඔබට? පුණ්‍යාවි සංකාරයේද අපුණ්‍යාවි සංකාරයේද අනිසම්පාය. ඒ සංඛාරයේ තණ්හා උපාදාන භව වුණා නම් නිච්චතෝපගච්ඡය. ඒකෙන් සසරට බැඳෙන බව තේරුම් ගත්තා නම් දැන් ඔබට නිච්චතෝපගච්ඡය බෑ නේද?
මමත්වයෙන් ගන්න බෑ නේද? දැන් එහෙනම් මම ඒකයි කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ අස්කන්ධ පංචකය අල්ලා නොගැනීමෙන් හේතු ඉතුරු නොවි අවසන් වීම බුදු සමයේ වදාළ සංස්කාරයන්ගේ අනිත්‍යයි, අනිත්‍ය දැකීමම සෝවාන් වීමයි කියලා මම කියන්නේ ඒකයි. ඒ නිසා සමාජයේ ඉන්න අය කෙස්වල අනිත්‍යයෙන්, මල්වල අනිත්‍යයෙන් මිදිලා තව එහාට ඇතුළත අනිත්‍ය දකින්න. සියලු දේවල් ඇතිවීම නැතිවීමෙන් ඇහෙන් දකින අනිත්‍යයෙන් නැත මිදිලා මේ ස්කන්ධ පංචකය තුළ පවතිනා වූ සංඛාරය අල්ලා ගැනීමෙන් ශේෂ වී අවසන් වීම නිත්‍ය සුඛාත්ම වශයෙන් සහ අල්ලා නොගැනීමෙන් ශේෂ නොවි අවසන් වීම නුවණින් දකින අනිත්‍ය. ඒක සිදුවෙන දෙයක් නෙමෙයි. අපි වීරියෙන් කරන්න ඕන දෙයක්. එතකොට මට නම් තේරෙන්නේ සසර දුක් කෙලවර කරන්න අනිත්‍ය විතරක් තේරුම් ගත්තත් ඇති. දැන් ඊට පස්සේ මොකද කරන්න වෙන්නේ? දැන් මේක තේරෙන විට ඔබ ජීවත් වෙලා ජීවිතේ කාලයක්. මව සමග, පියා සමග, දරුවන් සමග, බාහිර වස්තුන් සමග. ඒ නිසා අපි රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම තණ්හා ගොඩක් එකතු කරලා අනුසය තියෙනවා. අන්න ඒවට කියනවා උපන්න අකුසල් කියලා. දැන් මේවා නිකම්ම නැති වෙන්නේ නැහැ. අපායේ ගියොත් විපාක විඳලා ඉවර වෙනවා. දෙවියන් අතරට ගියොත් විපාක විඳලා ඉවර වෙනවා. බ්‍රහ්මයන් අතරට ගියොත් විපාක විඳලා ඉවර වෙනවා. දැන් මෙතන උපන්න කුසල් දුරු කිරීමට ගන්නා ව්‍යායාම සම්මා වායාම. කොහොමද මේක එන්නේ? ඇහැට ගැටෙනකොට, කනට ගැටෙනකොට, නාසයට ගැටෙනකොට ඒකට අදාළ චිත්තාභ්‍යන්තරයේ පවතිනා වූ මේ තැබූ හේතු වෙනවා. මේකට කියනවා uppannam කාම විතක්කං. ලෝභය එනවට. uppannam ව්‍යාපාද විතක්කං. ද්වේෂය එනවට. ලෝභ මොහ දේශ මොහ. uppannam විහිංසා විතක්කං. තව එහාට ක්‍රියාමාර්ගයක් බැරිව ගන්න හිතෙනවට. ඒවා අද එනවද? තියපු නිසා එනවද? සාමාන්‍යයෙන් අපි හිතමුකෝ අලුත විවාහ වුණ ජීවලක් කියලා. දැන් ඉතින් පොල්ලක් අරන් ගහන්න හිතනවද පිටින් තරහ හැමියට හරි. නෑ, තාම අලුත් කිසිම දෙයක් තමන් සංකල්පයක් වශයෙන් අරයා පිළිබඳව එකතු කරලා නැහැ. නමුත් කරන ක්‍රියාකාරකම් වලදී සංස්කෘතියට නොගැලපෙන කතා බහ කිරීමේදී, ගස්සලා යාමේදී, තරහ යීමේදී මෙයා මං හිතපු තරම් හොඳ කෙනෙක් නේ කියලා සැමියාට හිතෙනවා බිරිඳ ගැන. බිරිඳට හිතෙනවා සැමියා ගැන. දැන් මොකද කරන්නේ? එකතු කරනවා. පුද්ගලයා පිළිබඳව තක්සේරු එකතු කරනවා. ඉන් පස්සේ තමයි ටිකක් කල් යනකොට මේ හොඳ කෙනා පහු වෙනකොට කොහු වෙන්නේ නරක වෙන්නේ තමන් අර එකතු කරන අගේ යනවා. දැන් අර ගහට කොටනකොට ගහේ තියෙන කිරි එනවා වගේ මහා රුක්කෝපම සූත්‍රයේ පැහැදිලි කරපු, කීර රුක්කෝපම සූත්‍රයේ පැහැදිලි කරපු ගහේ කිරි තියෙනවා නම් හයපලෙන් කොහෙන් කෙටුවත් කිරි එනවා. ඒ වගේ ඔබ හදාන තියෙනවා නම් අපන් අකුසල් කුසල් පැත්තක් ඇහැට ගැටීමේදී එන්නේ තමන් හදාගත්ත එක. මොන දෙයක් කරලවත් මේක වළක්වගෙන ඉන්න හැදුවට පැයක් දෙකක් තුනක් හතරක් සමාධියක ඉන්න පුළුවනි. ගෙදර ආපහු මේක එන්නේ අර හදාගත්ත එක තියෙනවනේ බණ තේරෙන්න ඉස්සරලා. ගෙදර දොරේ හදාගෙන කෙනෙක් ජීවත් වෙලා තියෙනවා. ඒ උපන්න අකුසල් දුරු කිරීමට ගන්නා වෑයම උපදින්න ඕන. ඒක ඉපදිලා එතන ඉවර කරන්න ඕන. ඒක තුළ මම ලේසියෙන් අරින්නේ නැහැ. ගහ ගන්න, බැන ගන්න, කපා ගන්න, කොටා ගන්න යනවා නම් අපි උපන්න කුසල් දුරු කරන්නේ නැහැ. තව නූපන්න කුසල් උපදවමින් පැවැත්මට සම්බන්ධ වෙනවා. අන්න වීරියක් ඕනකම තියෙන්නේ ඒකයි. වීරියක් ඕනකම තියෙන්නේ මේක එන්න ඕන අතීතයේ. හැබැයි ඇවිදින් ඉවර වෙන්න ඕන අනාගත ඵලයක් උපදවන්නට හේතු ඉතුරු නොකර. ඒකට තමයි සම්මා වායාම කියලා කියන්නේ. ඉතින් මේ නිසා පැහැදිලි කර වදාහරනවා ඔය පටිසෝතගාමී ප්‍රතිපදාව සම්බන්ධයෙන් පවතිනා වූ අනුසෝත සූත්‍රය තුළ මේ සිද්ධිය ඇහැ තුළ, කන තුළ, නාසය තුළ විග්‍රහ කරලා තිබෙන්නේ මෙන්න මෙහෙමයි. ඇසෙන් කනෙන් නාසයෙන් ගැටීමේදී සබාපි දුක්ඛේහි සබාපි දෝමනස්සේහි. අර තමන් තැබුවා වූ දුක් දුම්නස් දෙකෙහිදී. ඒක පාදක කොටගෙන විරුද්ධවාදියාට ප්‍රතික්‍රියාවක් දක්වලා සසරට බැඳෙන්න යන්නේ නැතුව අස්සුමුකෝ රුදමානෝ පරිසුද්ධම් බ්‍රහ්මචර්යම් පටිසේවේති කියලා තියෙනවා. කඳුළු සලමින් හඬමින් ඉවසන්ට ඕන. ප්‍රතික්‍රියාවක් දැක්කොත් අනාගත සසරට බැඳෙනවා. බැඳෙන්නේ නැති වෙන්න මේක ඉවර වෙන්න ඕන. අන්න කාන්ති නැත්තම් යොසීම කියන්නේ ඒක තමයි ඊට පස්සේ. එතකොට උපන්න කුසල් දුරු වෙනවා. නමුත් තණ්හා උපාදාන භව විද්‍යා සංඛාරා මම හිත හොඳ වැඩක් කරන්නම්කෝ කියලා හිතන්නේ නැත්නම් ස්කන්ධ පංචකයේ අතීත හේතු නිසා වර්තමාන ඵල හටගත්තට වර්තමාන හේතු ඉතුරු නොකර අවසන් වෙනවා. එතකොට ඒක පංචස්කන්ධය අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බැලීම. උපාදාන නොවි අවසන් වීම.
දැන් ඉතින් මේක නැවත නැවතත් අර තියෙන කාමරාග ව්‍යාපාද එනතුරු එන්න ඇරලා අවසන් කරන්න වෙනවා. කාමරාග ව්‍යාපාද තුනී කිරීම කියන කාරණාව අන්න දැන් මාර්ගය. ඵලය නිරෝධ වෙන එක. නිරෝධ වෙනකොට මොකද වෙන්නේ? කාමරාග ව්‍යාපාද තුනීමින් යනවා. දැන් මේකට වාඩි වෙලා ඉන්න ඕනේද? මේකට ඇස් දෙක පියාගෙන ඉන්න ඕනේද? අනික ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ පැහැදිලි කරන්නේ නැත්නම් සතිපට්ඨාන සූත්‍රයේ පැහැදිලි කරන්නේ යමින් එමින් සිටමින් නිදමින්. එහෙම නැත්නම් සතර ඉරියව්වකින්. එහෙමත් නැත්නම් ප්‍රසාදයන්ට ඉන්ද්‍රිය භාවනා සූත්‍රේ නම් ගැටෙන මොහොතේදී. අපි ඔය සසරට අහු වුනේත් ගැටෙන මොහොතේදීම රැවටීමෙන්. ප්‍රමාද වුනේත් එතන. දැන් මේ ප්‍රමාද මොහොත ගැටෙන මොහොතම ආපහු අනාගතයට සසරක් හදන්න නැතුව ඉන්න ඔබට වීරියක් තියෙන්න ඕන. මන්දයත් ඔබට ආස්වාදයේ ආදීනව තේරිලා තියෙනවා නම් මේ විද ගැනීමේ තමයි අනාගත සසර කවයක් හෝ ඇතුව හෝ නැතුව සසර ඇවිදින්න සිද්ධ වෙන්නේ. අන්තිමට බුදුරජාණන් වහන්සේගේ පැහැදිලි කිරීම සරියුත් මහ රහතන් වහන්සේ විග්‍රහ කරන්නේ සසර සත්වයක් යනවා නෙවෙයි. සත්වයක් ඉඳලා නැති වෙනවා නෙවෙයි. සත්වයක් ඇත්තෙම නැහැ. මේ හේතුඵල න්‍යායක්. හේතුඵල පැවැත්ම හේතු නිරෝධයෙන් ඵල නිරෝධය. එහෙමයි. අපි හිතන් ඉන්නවනම් මේකේ ආත්මයක් සත්‍යයක් ඉන්නවා යා නැති වෙන එක නිවන් දැකීම කියලා අපි හරි බයයි. තියෙන දෙයක් නැති වෙනවටනේ. නමුත් මේක ගැඹුරින් බලනකොට මේක අවිද්‍යාව තුළ සිදුවෙන දෙයක්. මේක අවිද්‍යාව දුරු වීම පමණයි. දැන් එහෙමනම් ඔබට අර චිත්ත අභ්‍යන්තරයේ තිබිලා එන කාරණා අඩු වෙනකොට ඔබේ සංසුන් බව නිරන්තරයෙන් වැඩිපුර රැඳී තියෙවි. එතකොට ඒක අරමුණක් වඩා කෙලෙස් ඈත් කරගත්ත ආයතනයක් නෙවෙයි. ඔය සමාධිය කියලා කෙලෙස් ඈත් කරගත්ත කට්ටිය උපදවා ගන්න එක තවත් සිතේ හදාගත්ත ආයතනයක්. නමුත් මේක හදාගත්ත එකක් නෙමෙයි. ස්කන්ධ පහ නිරෝධ වෙනකොට ඒ නිරෝධේ හම්බ වෙන්නේ ඵලයක් නේ. ඒකට කියනවා සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිර්වාණය. එහෙනම් ඒ සංසුන් සුවේ ඔබට තේරෙනකොට එතනට ඇලුම් කරයි. උපාදාන වෙනව නෙමෙයි. ඒක ඉන්න කැමති වෙයි. එහෙනම් සංසුන් සුවේ නැති කරන්නේ නීවරණ ධර්ම වලින්. නීවරණ ඊට උඩින් ඇවිදින් ඔබ වහලා දානවා. අහස නිල්හස තියෙනවා. වලාකුළු ඇවිදින් වහලා දානවා. ඉතින් අහස හැමදාම තිබුණා. වලාකුළු ඇවිදින්නේ වහලා දාන්නේ. වලාකුළු ආවම ඒව අතර ගැටුම් හටගන්නේ අකුණු ගහන්නේ සහ විදුලිය කොටන්නේ. වලාකුළු නැත්නම් වලාකුළු තුනී වෙලා යනවා නේද? මේ ආපු සංඛාරය හැඟීම වලාකුලක්සේ සලකා බලා ගණන් ගන්න නැතුව ඔබට තුනී වෙලා යන්න ආරිනවා නම් එතකොට හමු වෙනව නේද නිල්හස? මේක නේද ඔය සිත තුළ ඇති නිර්වාණය කියන පදෙන් කියන්නේ. ඒක නිර්වාණය තිබුණ දෙයක් කවදත් අපි ළඟ. අපිට ඒක හොයාගන්න බෑ. මොකද නීවරණ ධර්ම ඊට උඩින් වලාකුළු වශයෙන් පහළ වුණ නිසා. දැන් නීවරණ ප්‍රහාණය කිරීමේදී නීවරණ ඉවත් වෙනකොට තිබුණ තැන හමු වෙයි. එතකොට මෙන්න මේ தત્ත්වයේ තේරුම් යාම තමයි ඔය කොණ්ණඤ්ඤතවසට පළවෙනියෙන්ම සෝවාන් ඵලයට පැමිණීමත් සමග බුදුන් දැක්ක නැත්නම් නිවන් දැක්කයි කියලා කියන්නේ. සමහරව කල්පනා කරනවා රහත් වුණෙන් පස්සේ නිවන් දකින්න. ඒ කියන්නේ සෝවාන් වලින් ඉඳලා නිවීමේ තමයි යන්නේ එහාට. ඒක මාර්ගඵල පිළිවෙලින් එන්න අර ක්ලේශ ධර්මයන් ප්‍රහීන වෙන්න සම්පූර්ණ වෙන එකයි වෙන්නේ. ඉතින් එතකොට එහෙමනම් අපිට මෙන්න මේ අරමුණ තුල උපාදානයේ කොටගෙන අවසන් වීම කර්ම රැස් කිරීමේ කර්මයයි අරමුණ තුල උපාදානයේ නොකොට අවසන් කරන්න අපි සිහියක් පුරුදු කරලා වීරිය කරලා දැඩිසේ මහන්සි වෙලා මේ අරමුණක් තුල විඳීමෙන් ලැබෙන සපය හටගෙන නැතන එකක්. ඒක තුල ජාති ජරා මරණත් උරුම වෙනවා. ඊට වඩා එහාට මේ සංසුන් සෝයක් තිබෙනවා. ඒ සංසුන් සෝය අන්න කර්මක් ඡය කරනකොට ස්කන්ධ පංචකේ උපාදාන නොවි අවසන් වෙනකොට අමුතුවෙන් අරමුණක් අරගෙන වඩා ඉන්න ඕන නැහැ. යමෙක් අරමුණක් අරගෙන වඩලා තිබෙනවා නම් ඒ අරමුණ තුල ඊට පස්සේ ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන ආකාරය ඉදිරියෙන් කරන ධර්ම දේශනාවක මම පැහැදිලි කරන්නම් විමුක්තායතන සූත්‍රයේ ආශ්‍රයෙන්. නමුත් විමුක්තායතන සූත්‍රයේ කාරණා 6ක් තියෙනවා. 6ට බණ 6ක් කියන්න වෙයි. එතකොට 6 වෙනි එක තමයි ඔය කියන සමාධියක් තියෙනවා නම් ඒකේ ඇත්ත දැනගන්න ඕන ආකාරය තිබෙන්නේ. මේවා සේරම ත්‍රිපිටක සූත්‍රවල පවතින්නේ ඇයි ඒ පුද්ගලයාගේ චරිතයට ඔහු ඉන්න තැනට ගැලපෙන ආකාරයෙන් කරුණු පැහැදිලි කිරීම. අපි පොදුවේ කතා කරන්නේ. ඒ පොදුවේ කතා කරනකොට ඔබට ගැලපෙන එක තෝරගන්න. ඒ විමුක්තායතන සූත්‍රයේ පළවෙනි එක පෙන්වන්නේ චතුස්සත්‍ය පිළිබඳව. අපි නම් චතුස්සත්‍ය එකෙන් කතා කරලා ඒකෙන් මෙදෙන ආකාරය පැහැදිලි කරගනිමු.
අනේ වගේ මේ කියන කාරණාවන් තුල ඔබ හැම දෙනාට මේ කර්ම ක්ෂය වෙනවා කියන්නේ තණ්හා උපාදාන භව නොවි අවසන් වෙනවා. එහෙනම් තණ්හා උපාදාන භව නම් අවිද්‍යා සංඛාරා, තණ්හා උපාදානව නැත්තම් විද්‍යා විමුක්ති. දැන් පටන් ගත්තා නේද මාර්ගය? දැන් ඵලයේ විද්‍යා විමුක්තිය නේද? හැබැයි ඒක ගැන කොස් වගේ දෙල් වගේ සහතිකයක් වගේ කතා කරන්න බෑ. එහෙනම් අපි ඒකට කියනවා අසංකත කියලා. අසංකත කියන්නේ ලෝභ දේශ මොහ හේතුන්ගෙන් හටගත්තේ නැති. අර ලෝභ දේශ මොහ හේතුන්ගෙන් හටගත්ත දේවල් නැති වෙන ඔය ඉන්න බෑ. නමුත් හේතුන්ගෙන් හට නොගත්ත තැනටපත් වෙනකොට ඒ ඇති හැටියක් අපට හමු වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ බොහොම කල් පෙරම් පුරලා අන්ත දෙකක අනුගමනය කරලා ඒ දෙකම භවගාමී බව තේරුම් අරගෙන ඊට පස්සේ තමයි මේ මැදුම් පිළිවෙත් අනුගමනය කරලම ස්කන්ධ පංචකය අල්ලා නොගැනීමෙන් නිරෝධ වෙන එක. අනුපාදා විමුච්ඡanti කියන මාර්ගය අරගෙන මේ ඵලය ලබාගෙන තමන් ලබාගත් සුවේ ලෝකයට ලබා දීම සඳහා මේ කරුණු පැහැදිලි කිරීම කළේ. පුරා අවුරුදු 45ක් තිස්සේ ලෝකේ තියෙන සියලුම උපමා උදව් කරගෙන මෙන්න මේ නිර්වශේෂ නිරෝධයයි අවශේෂ නිරෝධයයි කියන දෙක පැහැදිලි කරන්න තමයි මහන්සි වුණේ. අවශේෂ නිරෝධයේ පමාවයි, නිර්වශේෂ නිරෝධයේ බුදුන් වහන්සේ නිර්දේශය කළ භාවනාවයි. මාර්ග ඵල. එබැවින් මේ කරුණ තේරුම් ගැනීම තුළින් ඔබ හැම දිනාට මේ தත්ත්වයේ තේරුම් අරගෙන එතනින් එහාට තව යන්න. කාමරාග ව්‍යාපාද තුනී වෙනවා, විනාශ වෙනවා. එතකොට තමන්ට සංසුන් බව දැනේවි. මාර්ගඵලයෙන් ප්‍රත්‍යක්ෂ කටයුතු. එතනින් එහා පැත්තට සමාජයේ පවතින පේලිවල කිසියම් ආකාරයක කාමරාග ව්‍යාපාද තුනී කළා අනාගාමී වෙලා රූපරාග අරූපරාග මානුද්දච්ච අවිද්‍යාව කඩලා නිවන් දකින්න ඕන කියලා තමයි උගන්වන්නේ. ඒක ගැන මම කියලා තියෙනවා මේ මොහොතේ කියන්න ගන්නෙ නැහැ. ඔබ මෙතෙන්ද ගිහින් බලන්න. ගිහින් බලපුවම ඔබට තේරෙනවා මේ පෙළ හරිද? එහෙම නැත්නම් උදකූපම පුද්ගල සූත්‍රයේ එහෙම නැත්නම් කේමක සූත්‍රයේ පෙන්ලා තියෙනවා තව දහම් පෙළක්. ඒක හරිද කියලා ඊට පස්සේ බලන්න. ඔබ එතෙන්ට ගියාම ඊට මෙහා මේ ඒව ගැන කතා කරන්න ඕන නැහැ. අදාළ මේක තේරුම් අරගෙන ආරම්භ කරන්න එක. ආරබත නික්කමත යුඤ්ඤතනේ. එතකොට අන්න ඔබට මේක තේරුණා නම් ඔබට අදාළ මාර්ගය ගන්න පුළුවන් වෙනවා. එතකොට ඒක කර්ම මාර්ගය නෙමෙයි, පාප මාර්ගය නෙමෙයි, පුණ්‍ය මාර්ගයත් නෙමෙයි, ධාන මාර්ගයත් නෙමෙයි. ඒක කර්මක් ශේකරන මාර්ගය. කම්මක්ඛයෝ දුක්ඛක්ඛයා. ටිකෙන් ටික ලෝභ දේශ මොහ නැතිවීමම නෙවීමයි. ලෝභක්ඛය, දේශක්ඛය, මොහක්ඛය නිබ්බාන. ධම්මස පාදා ගනිමින් ලබාගත් මනුස්ස ජීවිතය තුළ ඔබේ මානසික යුතුයකම් ඉටු කරමින් මේ ආධ්‍යාත්මික සුවයට හිමිකම් කරන්නට අවශ්‍ය හිමිකම් කියන්නට අවශ්‍ය ධම්මස පාදා ගන්නට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිස් වේවා හේතු ආසනාව වේවායි කියන ප්‍රාර්ථනාව කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සබ්බිහිතෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. ද්වේෂක්ඛයෝ නිබ්බානං